හරි මේවා තමයි උත්තර. අපිට කියන්න ඕනේ සනත් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එතකොට ක්‍රීඩකයෙක්. ඒ නිසා එතෙන් අපි දාන ආටිකල් එක තමයි සනත් is a cricket player. ඊට පස්සේ අරක අඹ ගසක්. That is a mango tree. ඊට පස්සේ මේක තමයි එයා කියපු පොත. එතකොට එයා කියපු පොත නම් ඒ කියන්නේ අපි දැන් definite. ඒ කියන දේ definite නිශ්චිතයි. ඒ කියපු පොත ගැන දැන් මේ දන්නවා හැමෝම. ඒ නිසා අපි යොදන්නේ ඒකට definite article එක. This is the book she mentioned. ඊට පස්සේ Colombo is the capital of Sri Lanka. දැන් මේ වගේ තැනකදී ඕනනම් ද වෙනුවට අපිට දී කියන શબ્දය ගන්න පුළුවන්. මොකද රටක අගනගරයක් කියන එක ටිකක් විශේෂ දෙයක්. Colombo is the capital of Sri Lanka. ඒ විදිහට කියන සමහරට ඔයා අහලත් ඇති. හරි එතකොට ඒකේ වැරද්දක් නැහැ. එතකොට the capital. දැන් Colombo is the capital of Sri Lanka. ලංකාවට අගනගර දෙක තුනක් නේ. තියෙන්නේ එක අගනගරයයි. එතකොට අපි ඒ ගැන කතා කරද්දී අනිවාර්යෙන් හැමෝම දන්නවා. එතකොට ඒක definite. Colombo is the capital of Sri Lanka. කොළඹ කියන්නේ ලංකාවේ යගනගරයක් නෙවෙයිනේ. කොළඹ කියන්නේ ලංකාවේ යගනගරය එකයි නිශ්චිතයි. ඒ නිසාද ඊට පස්සේ ගම්පහ කියන්නේ ලංකාවේ දිස්ත්‍රික්කයක්. දිස්ත්‍රික්ක ගොඩක් ලංකාවේ තියෙනවා. ඒ වයින් එකක් තමයි ගම්පහ. ඒ නිසා ගම්පහ is a district in Sri Lanka. ඊට පස්සේ he is an alcoholic. මෙතෙන්ට an එනවා මොකද alcoholic කියන එක පටන් ගන්නෙ vowel එකකින්. ඒතකොට ඔහු බේබද්දෙක්. he is an alcoholic. ඔහු තමයි බේබද්දා වුණා නම් මේක එන්නේ he is the alcoholic. ඔහු තමයි බේබද්දා. he is the alcoholic. අන්න එහෙම කිව්වොත් කියන්නේ මේ කලින් මේ බේබද්දා ගැන අපි කවුරුහරි කතා කරලා තියෙනවා. නේ? ඒ වගේ වෙලාවක අපිට මෙතන දාන්න පුළුවන්ද? නමුත් මෙතන මේ වාක්‍ය තේරුම එන්නේ ඔහු බේබද්දෙක්. ඒ නිසා අපි ගන්නේ he is an alcoholic. ඊට පස්සේ Mr. Rajapaksa is the president now. එතකොට ප්‍රෙසිඩන්ට්ලා හුඟක් නැහැනේ එක්කෙනයි ඉන්නේ. ජනාධිපතිලා එක්කෙනයි. එතකොට අපි දැන් කියනවා රාජපක්ෂ මහත්තයා තමයි දැන් ජනාධිපති. එතකොට හැබැයි මම උන්ට කිව්වා අපි හරියට ක්‍රමය ඉගෙන ගත්තේ නැත්නම් මේ වාක්‍යවල තේරුම මේ පොඩි අපි වෙනස් කරන පොඩි දෙයකින් ලොකු වෙනසක් වෙන්න පුළුවන් කියලා. නම් දැන් ඔයා හිතලා බලන්න මෙතන අපි ද වෙනුවට තිබුණොත් Mr. Rajapaksa is a president now. එතකොට ඒ වාක්‍යයේ තේරුම වෙන්නේ රාජපක්ෂ මහත්තයා දැන් ජනාධිපති කෙනෙක්. ඒතකොට එහෙම තමයි තේරුම වෙන්නේ මෙතනට දැම්මනම්. ද දැම්මට පස්සේ මේක තේරුම වෙන්නේ රාජපක්ෂ මහත්තයා තමයි දැන් ජනාධිපති. තේරුණාද? ඒ දෙක වාක්‍ය දෙක ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා මේ දෙකේ. මට තේරෙන්නේ නැති. හරි ඒ නිසා තමයි අපි කියන්නේ මේ බේසික් දේවල් හරියට ඉගෙන ගන්න ඕන කියලා. මේක එක උදාහරණයක් විතරයි. ඔය වගේ උදාහරණ ඕන තරම් තියෙනවා. පොඩි ඔයා කරන පොඩි වෙනසකින් තේරුම හුඟක් වෙනස් වෙනවා. හරි එතකොට Mr. Rajapaksa is the president now. Namal is a member of the parliament. Namal පාර්ලිමේන්තුවේ සමාජිකයෙක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. එතකොට ඔයා හිතලා බලන්න මෙතෙන්ද ද තිබුණා නම් Namal is the member of the parliament. එහෙම තිබුණා නම් ඒකේ තේරුම වෙන්නේ නාමල් තමයි පාර්ලිමේන්තු සමාජිකයා. නේ? නාමල් තමයි පාර්ලිමේන්තු සමාජිකයා. එහෙම තමයි වෙන්නේ අතන ද තිබුණා නම්. තියෙන නිසා මේකේ තේරුම වෙන්නේ නාමල් පාර්ලිමේන්තුවේ සමාජිකයෙක්. ඔයා හොඳට ඉතට බලන්න මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් දෙකක්. ඒකේ කන්ටෙක්ස්ට් එක වෙනස්. අපි කියන්නේ අවස්ථා සම්බන්ධය වෙනස්. හරි මේක බොහොම ලේසි එක්සර්සයිස් එකක්. නමුත් ඔයාලට තේරෙන්නේ නැති මේ ආටිකල්ස් හරියට යූස් කරන එකේ වැදගත්කම. හරි අපි දැන් බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක ටිකක් ගත්තා. දැන් මේ අපි ඉන්නේ ඒකේ අන්තිම හරියට. කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකේ අන්තිම ටිකට තමයි දැන් මේ ඉන්නේ. හැබැයි කලින් දැනගත්ත ටිකට වඩා මේ ටික ටිකක් දැන් වැදගත්. පොඩ පාඩම් වැදගත් වෙනවා. සරල වැකියක් ලියමු. සරල වැකියක් කියන්නේ දැන් වැකියක් එහෙම නැත්නම් වාක්‍යයක් හැදෙන්නේ වචන එකතු වෙලා. එතකොට සරල වැකියක් කියලා අපි කියන්නේ හදන්න පුළුවන් අවම වචන ගන්න පාවිච්චි කරලා වාක්‍යයක් ලියුවම. මොකද අපිට ඕනනම්
වචන 20ක් 30ක් දාලා හරි වාක්‍යයක් ලියන්න පුළුවන්. නමුත් වාක්‍යයක එන්න අවශ්‍යම කොටස් ටික විතරක් තියෙන වාක්‍යයකට තමයි අපි සරල විගය කියන්නේ. උදාහරණයක් ගත්තොත් මේ වගේ මම ලියුමක් ලියනවා. එතකොට මේකේ තියෙන කොම්පොනන්ට්ස් දිහා අපි බලුවොත් මම ඒ කියන්නේ මේ වාක්‍යය තියෙන ක්‍රියාපදේ කරන කෙනා. දැන් ක්‍රියාපදේ මේකේ ලියනවා කියන එකනේ ක්‍රියාව. එතකොට මේ ක්‍රියාව කරන කෙනාට අපි කියනවා කර්තෘ කියලා. හරි සිංහලෙන් කර්තෘ කියනවා ඉංග්‍රීසියෙන් අපි යාට සබ්ජෙක්ට් එක කියලා කියනවා. හොඳට මතක තියාගන්න මේක. කර්තෘ කියන්නේ සබ්ජෙක්ට් එක. verb එක ක්‍රියාව එක නම් දන්නවනේ. ඒක සාමාන්‍යයෙන් මතක තියෙන දෙයක් නේ ඕන කෙනෙක්ට. නමුත් මේ කර්තෘ කියන එක හොඳට මතක තියාගන්න. එතකොට ඊළඟ දේ තමයි මේ ක්‍රියාවට භාජනය වෙන කෙනා. මේ ලියුම කියන. ඒ ලියනවා මොකද්ද ලියන්නේ? ලියුමක්. ඒ ක්‍රියාවට භාජනය වෙන කෙනා තමයි වස්තුව කියලා අපි කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා ඔබ්ජෙක්ට් එක කියලා. එතකොට මෙන්න මේ කොටස් තුන වාක්‍යයක තියෙන මේ කොම්පොනන්ට්ස් තුන හරියට අඳුන ගන්න එක තමයි මේ තියෙන වැදගත්ම දේ. මෙතනින් එහාට අපේ මේ පාඩම් වල තියෙන වැදගත්ම දේ තමයි හැම වාක්‍යයකම මෙන්න මේ කොටස් තුන කර්තෘ වස්තුව සහ ක්‍රියාව වෙන වෙනම අඳුන ගන්න එක. දැන් මෙතන නම් අපිට තියෙන්නේ සරල වාක්‍යයක්. මේ කොහොමද තියෙන කොටස් තුන. එතකොට මේ තුන අපි මේ තුනට බෙදා ගන්නවා. නමුත් සමහරක් වාක්‍ය තියෙන්න පුළුවන් ඊට වඩා ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. වචන ටිකක් වැඩි වුණොත් ඒ වාක්‍යයක කර්තෘ කවුද? ක්‍රියාව මොකක්ද? ඔබ්ජෙක්ට් එක කියන වස්තුව මොකක්ද කියන එක අඳුර ගන්න ටිකක් එකපාර අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒක අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ හරියට සිංහලෙන් ඉංග්‍රීසියට ඉංග්‍රීසියෙන් සිංහලටයි අපි මේක ට්‍රාන්ස්ලේට් කරන ප්‍රොසෙස් එක හරියට කරන්න නම් මෙන්න මේ කොටස් තුන හරියට අඳුර ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙතන හුඟක් වෙලාවට කර්තෘ කියන එක නම් ඩෙෆිනිට්. කියන්නේ කර්තෘ කියන එක අපි ඕන කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් හුඟක් වෙලාවට. ක්‍රියාවත් එහෙමයි. ප්‍රශ්නයක් වුණොත් හුඟක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ මේ ඔබ්ජෙක්ට් කියන එක. ඒක අඳුර ගන්නත් එක ලේසි ක්‍රමයක් තියෙනවා. ක්‍රියාව ප්‍රශ්න කරන්න. ක්‍රියාව ලියනවා නම් ලියන්නේ මොකක්ද? හොඳට මතක තියාගන්න ලියන්නේ කවුද නෙවෙයි. ලියන්නේ කවුද කිව්වොත් කරන කෙනානේ. ලියන්නේ කුමක්ද? මොකක්ද ලියන්නේ කියන්නේ අන්න ඒ විදිහට මේ ක්‍රියාව ප්‍රශ්න කරලා අපිට වස්තුව කියන එක හොයාගන්න පුළුවන් වාක්‍යයක. ඔබ්ජෙක්ට් එක හොයාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ වාක්‍යෙම පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් ලියලා. I write a letter. මම ලියුමක් ලියනවා. ලියුමක්නේ. A letter. The letter නෙවෙයි. A letter. එතකොට I write letter කියලා කියන්නත් බෑ. the දෙකම නැතුව සහ the ආටිකල්ස් දෙකම නැතුව මේක කියන්න බෑ අපිට. ලියුමක්නේ. එතකොට ලියුමක් කියන අර්ථය එන්න නම් අනිවාර්යයෙන්ම මේ කියන ආටිකල් එක එන්න ඕනේ. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. letter කියන එකකින් තමයි අපි මේ ලියුමක් කියන තේරුම ඉංග්‍රීසි වලදී ගන්නෙ. දැන් සිංහලදී අපිට වගේ දෙයක් නැහැ. ලියුමක් කරන්න අපිට තියෙන්නේ අර අගට තියෙන කයන්න අල් කයන්න කරන එක විතරයි. අන්න ඒ වැඩි ඉංග්‍රීසිදී කරන විදිහ තමයි කියන ආටිකල් එක දාන එක. හරි. I write a letter. එතකොට I කර්තෘ ඉන්නවා. ඔබ්ජෙක්ට් එක ඉන්නවා. verb එක ඉන්නවා. හොඳට බලන්න මම කිව්ව දේ වැරදි. මොකද මේ write කියන්නේ වස්තුව නෙමෙයි. write කියන්නේ ක්‍රියාපදය. එතකොට දැන් කලින් අපි ගත්තොත් එහෙම සිංහලෙන් අපේ තිබුණ වාක්‍ය ඒක තියෙන්නේ මෙහෙමයි. කර්තෘ තිබුණා. වස්තුව තියෙනවා. ක්‍රියාව තියෙනවා. හැබැයි අපි ඉංග්‍රීසි වලදී මේක ලියද්දී ඒ විදිහට නෙමෙයි එන්නේ. හරි. මේ ඕඩර් එක වෙනස් වෙලා තියෙනවා. වාක්‍යයක් හැදෙන කොම්පොනන්ට්ස් ප්‍රධාන කොම්පොනන්ට්ස් තුනයි තියෙන්නේ. ඒ තමයි කර්තෘ, වස්තුව සහ ක්‍රියාව. එතකොට අපේ සිංහල භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ මේවා අපි පාවිච්චි කරන පිළිවෙල වෙනස්. සිංහලදී අපි පාවිච්චි කරන්නේ කර්තෘ, වස්තුව, ක්‍රියාව, subject, object, verb. ඉංග්‍රීසි වලදී අපි පාවිච්චි කරන්නේ ඒ ඕඩර් එක නෙවෙයි. මෙන්න මේ ඕඩර් එක. subject, verb, object. subject, verb, object. එතකොට මෙන්න මේ කියන දේත් හොඳට මතක තියාගන්න. මොකද දැන් අපි මේ secondary language එකක් විදිහට ඉංග්‍රීසි ඉගෙනගෙන ඉද්දි අපි කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි සිංහලෙන් ඉංග්‍රීසියටත්. මොකද අපි හිතන language එක අපේ මව් භාෂාවනේ. අපේ native language එකෙන් තමයි අපේ mother tongue එකෙන් තමයි mother tongue. ඒ කියන්නේ මව් භාෂා. mother tongue. හරි. එතකොට අපි මව් භාෂාවෙන් තමයි හිතන්නේ. අපි හිතන දේ
අපේ දෙවෙනි භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන් ඉන්නවනේ. ඒකට පරිවර්තනය කරන්න නම් අනිවාර්යෙන් මේ භාෂා දෙකේ හැසිරීම හොඳට දැනන් ඉන්න ඕනේ. මේක හොඳට ඔලුවට ගියොත් තමයි ප්‍රශ්නයක් නැතුව එකපාර අපිට මේක කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක මේ පොඩ්ඩක් පැටලෙනවා. කන්ෆියුස් වෙනවා. හරියට මේක ඔලුවට ගියේ නැත්තම්. එතකොට ඔය ඉංග්‍රීසියෙන් දෙයක් ලියන්න පටන් ගනිද්දිම ඔයාගේ ඔලුවේ තියෙන්න ඕනේ මම දැන් කතෘ එහෙම හිතන්නේ නැහැ. මේ කතෘ මෙයා ක්‍රියාව මෙයා වස්තුව කීකේ හිත අපි ලියන්නේ නැහැ වාක්‍යයක් ලියද්දි. නමුත් මේක අපේ concept එක අපේ ඔලුවේ තියෙන්න ඕනේ. හරි? ඒ අදහස අපේ ඔලුවේ තිබුණොත් තමයි අපි හිතින් දෙයක් හිතලා කරන වෙලාවට ඒ යට හිතෙන් මේ වැඩේ හරියට වෙන්නේ. හරි එතකොට හොඳට මතක තියාගන්න. මේ කියපු ඔක්කොම දේන් ඔයා මතක තියාගන්න ඕනේ මෙච්චරයි. සිංහල භාෂාවේ අපි වාක්‍යයක් ලියද්දී කතෘ ක්‍රියාව සහ වස්තුව වෙන පිළිවෙල නෙවෙයි ඉංග්‍රීසි භාෂාවේදී තියෙන්නේ. සිංහලේ තියෙන මෙන්න මේ විදිහට කතෘ වස්තුව ක්‍රියාව ඉංග්‍රීසිදී තියෙන්නේ කතෘ ක්‍රියාව වස්තුව. ඔන්න ඔය පිළිවෙලට තමයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේක තරුවක් දාලා තියාගන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. හරි. ඒකට දැන් මම ආයි කියන්න තියෙන්නේ මේකයි මට දැන් ආව ගයිඩ් කරන්න පුළුවන් මෙන්න මේක හොඳට මතක තියාගන්න කියලා. හැබැයි මට සුපර්වයිස් කරන්න බෑ ඔයා මේක හරියට මතක තියාගන්න කියලා. ඒ හින්දා ඔයාට කැමති දෙයක් පාවිච්චි කරලා ඔයා එක්ක මේක ලියන්න වාක්‍ය පොතේ ලියන්න මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා 10 පාරක් ලියන්න. මේ ඕඩර් එක වෙනස් මේ ඕඩර් එක වෙනස් මේ ඕඩර් එක වෙනස් කියලා. කොහොම හරි කරලා ගමන්නේ මේ අදහස ඔයාගේ ඔළුවට දාගන්න. මේ concept එක තියාගන්න. හරි අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා අපිට. පොඩි එක්සර්සයිස් එකක් තියෙනවා. මේක කරන්න තියෙන්නේ මෙහෙමයි. Identify the subject, object and verb. ඒ කියන්නේ මෙතන වාක්‍ය හයක් තියෙනවා. ඔයා කරන්න ඕනේ මේකයි. මේ හය පොතේ ලියා ගන්න. යටින් ඉඩක් තියලා ලියා ගන්න. ඊට පස්සේ යටින් ලියන්න මේ වාක්‍යයේ subject එක මෙයා. object එක මෙයා. verb එක මෙයා. මේ විදිහට මේ වාක්‍ය හයෙම යටින් ලියන්න. දැන් මෙතන බලමු දන්නේ නැති වචන තියෙනවා කියලා. play football දන්නවා. president signed the letter. ඒ කියන්නේ අත්සන් කරා කියන එක. sign කරනවා කියන්නේ ඔව් sign කියන්නේ අත්සන් කළා. ඊට පස්සේ they gave him a gift. blame කියන්නේ බනිනවා කියන එක. blamed her friend. Piyumi blamed her friend. කියන්නේ බැන්නා. පිමියාගේ යාළුවට බැන්නා. හරි. ඊට පස්සේ casualties ආමි කියන්නේ හමුදාව කියන එක. casualties කියන්නේ තුවාලකාරයෝ. හැබැයි මේ casualties කියන වචනේ තේරුමින් එන්නේ නිකම්ම තුවාලලා නෙවෙයි. එක්කෝ එයා යුද්ධකදී තමයි තුවාලලා තියෙන්නේ. එහෙම නැත්නම් එයා මොකක් හරි මේ අනතුරක් ආපදාවක් වගේ දෙයක්දී තමයි තුවාලලා තියෙන්නේ. නිකන් කෙනෙක් පයින් යන ගමන් වැටිලා එයා තුවාලනොත් අපි එයාට casualty කියලා කියන්නේ නැහැ. casualty කියන නමේ තේරුම එන්නේ එක්කෝ එයා ආපදාවකට මුහුණ දීලා තමයි තුවාලලා තියෙන්නේ. ආපදාවකට අනතුරකට. එහෙම නැත්නම් එයා යුද්ධකදී තමයි තුවාලලා තියෙන්නේ. හරි. ඒක දැනගන්න. හරි දැන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා ලීසි වැඩන්නේ මේ වාක්‍ය හයේ තියෙන්නේ. මේ හයේ තියෙන subject object සහ verb වෙන වෙනම යටින් ලියන්න. හරි මේ විදිහට තමයි මේ ඇක්ටිවිටි එකේ ආන්සර්ස් ටික තියෙන්නේ. I play football කිව්වහම මම ෆුට්බෝල් සෙල්ලම් කරනවා. එතකොට මම තමයි කරන්නේ. සබ්ජෙක්ට් එක මම I. verb එක play. object එක තමයි ෆුට්බෝල්. එතකොට මෙතන ෆුට්බෝල් කියන්නේ මේ අර පාපන්දුව නෙවෙයි. පාපන්දුකේ ක්‍රීඩාව. මම ෆුට්බෝල් සෙල්ලම් කරනවා. මම පාපන්දු සෙල්ලම් කරනවා කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේ ෆුට්බෝල් කියන එකේ තේරුම මෙතන තියෙන්නේ පාපන්දු ක්‍රීඩාව කියන එක. නිකම්ම ෆුට්බෝල් එකට නෙවෙයි මේ ෆුට්බෝල් කියලා තියෙන්නේ. හරි ඊට පස්සේ president signed the letter. ජනාධිපතිතුමා ලියුම අසං කළා. the letter. හරි ලියුම කියන්නේ ඕනම ලියුමක් නෙවෙයි. දැන් මේ කියන ලියුම ගැන කියන කෙනත් අහන් ඉන්න කෙනත් දෙන්නම දන්නවා. president signed the letter. හරි ජනාධිපතිතුමා ලියුම අසං කරා. එතකොට සබ්ජෙක්ට් එක තමයි කියන්නේ මේ වැඩේ කරපු කෙනා තමයි ජනාධිපතිතුමා. ක්‍රියාවට භාජනය වෙච්ච දේ තමයි letter. verb එක තමයි අත්සන් කළා sign. ඊට පස්සේ they gave him a gift. ඔවුන් ඔහුට තෑග්ගක් දුන්නා. ඒතර verb එක මොකද්ද? gift.
එතකොට කවුද තෑගි කළේ? ඔවුන්, they. එතකොට අන්න එතනදී වට හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් ඔවුන් ඔහුට තෑග්ගක් දුන්නා. දුන්නා කියන එක තමයි ක්‍රියාපදය. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒතර verb එක gave. ඒතර දුන්නේ කවුද? ඔවුන්. හැබැයි මෙතන object එක ගැන පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාලට හිතෙන්න පුළුවන් දුන්නේ ඔහුට. දුන්නේ තෑග්ගක්. එතකොට අපි gave කියන එක ප්‍රශ්න කරොත් දුන්නේ මොකක්ද කියලා වගේම දුන්නේ කාටද කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. හරි ඒක හරි. ඒකේ වැරද්දක් නැහැ. එතකොට මේ දෙකම objects. හැබැයි අපි මේ him කියන එක කියන්නේ මේ tag ලැබපු කෙනා හරි එයාට කියනවා indirect object එක කියලා. එතකොට මේ දීපු දේ කියන tag ගනේ දුන්නේ. දුන්නා කියන එක ක්‍රියාපදේ. එතකොට මේ දීපු දේ එයාට අපි කියනවා direct object එක කියලා. එතකොට objective pronouns කියලා ඉස්සරහට පාඩමක් කියනවා. ඔයාලට මතකයි pronouns කියන්නේ අපි he she they වගේ ඒවට. එතකොට මේ දෙකම මේ objects තමයි හැබැයි ಜಾති දෙකක. him කියන එක indirect object එක. gift කියන්නේ direct object එකට. කියන්නේ gave කියන ක්‍රියාපදයට කෙලින්ම භාජනය වෙච්ච දේ තමයි object එක. ඒ verb එකෙන් ප්‍රතිලාභයක් ලැබපු කෙනා තමයි ඔහු. එතකොට මේ දෙකම objects. ඒක හරි. ඊට පස්සේ ඊළඟ වාක්‍ය Piyumi blamed her friend. ඒකේ තේරුම තමයි Piyumi එයාගේ යාළුවට බැන්නා. එතකොට Piyumi තමයි මේ කියපු වැඩේ කරපු කෙනා. එයා තමයි subject එක. බැන්නා blamed. ඒක තමයි verb එක. කවුද බැනීමට ලක්ුනේ? her friend. හරි. ඊට පස්සේ Kasun made a new machine. ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තමයි ඒක බෙදෙන්නේ. The army helped the casualties. So help කරේ කවුද ආමි එක? help එකට භාජනය වුණේ උදව්වට භාජනය වුණේ තුවාලකාරයෝ casualties. හරි මම හිතනවා එහෙනම් ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. අනික දේ තමයි මේ ප්‍රශ්න මුකුත් තියනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා මේකේ ඩිස්කෂන් එකක්. ඒකේ දාන්න ප්‍රශ්නයක්. පුළුවන් ඉක්මනට අපි උත්තරයක් දෙනවා. උත්තර දුන්නාම ඔයාලට ඊමේල් එකකුත් එනවා මේ ප්‍රශ්නෙට කමෙන්ට් කළා කියලා. අපි කවුරු හරි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් අහන්න දැනට මම හිතනවා ප්‍රශ්න මුකුත් නැතුව ඇති කියලා. හරි be verbs and action verbs. මම ඉස්සල්ලාම කිව්වා පටන් ගනිද්දිම මම කලින් මේ දෙක ගැන පොඩ්ඩක් කිව්වා මේ verbs යටි දෙකක් තියෙනවා කියලා. එතකොට a verb can show an action or a state of being. මේකේ තේරුම තමයි verb එකට පුළුවන් action එකක් පෙන්වන්න. ඒ කියන්නේ verb එකට පුළුවන් ක්‍රියාවක් පෙන්වුම් කරන්න. එහෙම නැත්නම් or a state of being. කියන්නේ පවතින ස්වરૂපය. state එක කියන්නේ ස්වરૂපය. තත්වය කියන එක. පවතින ස්වરૂපය. being කියන්නේ පවතිනවා කියන එක. හරි state of being. A verb can show an action or a state of being. ඒ කියන්නේ verb එකට පුළුවන් එක්ක ක්‍රියාවක් පෙන්වන්න කරන්න. එහෙම නැත්නම් යම් දෙයක හෝ යම් කෙනෙක්ගේ පවතින ස්වરૂපය පෙන්වන්නත් verb එකට පුළුවන්. මේ තියෙන්නේ මේ කියන ක්‍රම දෙකටම උදාහරණ දෙකක්. I write a letter කිව්වොත් මෙතන write ලියනවා. ඒ කියන්නේ ක්‍රියාවක්. මෙතන මේ write කියන verb එකකින් කරලා තියෙන ක්‍රියාවක් පෙන්වන එක. හැබැයි ඔයා ඊළඟ වාක්‍ය දිහා බැලුවොත් I am a doctor මෙතන ක්‍රියාවක් නැහැ කියන්නේ action එකක් නැහැ. action එකක් නැහැ. නමුත් මෙතන කෙනෙක්ගේ තත්ත්වය කියනවා I am a doctor. මගේ තත්ත්වය ඇවිල්ලා මම ડોක්ටර් කෙනෙක්. හරි. එතකොට I am a doctor. I am a boy. හරි. I am 25 years old. හරි. එතකොට ඔය වගේ ඕන දෙයක් තත්ත්ව වෙන්න පුළුවන්. තත්ත්වය කියන්නේ රස්සාව මෙතන නෙවෙයි. I am sick. I am happy. ඒක mood එකක් වෙන්නත් පුළුවන්. I am told. මම උසයි. එතකොට ඒක යාගේ මේ ගති ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. හරි. I am kind. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. හරි. එතකොට මේ කෙනෙක්ගේ තත්ත්වය පෙන්වන්න කරන්න පුළුවන් verb එකක් තමයි මේ be verb එකක් කියලා අපි කියන්නේ. එතකොට right කියන්නේ action verb එකක්. am කියන්නේ be verb එකක්. දැන් මේ be verbs කියන lesson එක ඇවිල්ලා ලොකු පාඩමක්. හරි. එතකොට මේක එන්න ඕනේ මෙතෙන්ට නෙවෙයි. මෙතනදී මම මේ background knowledge එක පොඩ්ඩක් දීලා තියන්න තමයි මේක පොඩි හැඳින්වීමක් කළේ. ඒකෙන් අපි ඉස්සරහ පාඩමක්ම වෙන් කරලා තියෙනවා. එතකොට දැන් මෙතනින් අපි මේ introduction එක
ඉවර වෙනවා. මම මේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකක් තමයි මෙච්චර දුරට දීගෙන ආවේ මේ අපි වැඩි පටන් ගන්නද. මෙතනදී ඔයා නොදන්න දේවල් තිබුණා නම් දැනගන්න ඇති. සමහර විට මේ ඔක්කොම දේවල් දැනන් ඉන්නත් ඇති. දැනන් හිටියනම් වඩාත් හොඳයි. දැනන් හිටියේ නැත්නම් මේ දේවල් හොඳට දැනගන්න. මොකද ඒවා මේ ගොඩක් ඉම්පෝටන්ට් මෙතනින් එහාට. එහෙනම් අපි දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකේ වැඩේ මෙතනින් ඉවර කරලා ටිකක් වැදගත් දෙයකට යමු. දැන් පොඩ්ඩක් මේ හිතට අරගන්න. මේ කලින්ට වඩා හිතට ගන්න. දැන් කලින් තිබුණ දේවල් තියරිටිකලි ගත්තොත් ඉගෙන ගන්න දේවල් තව හුඟක් තියෙනවා. be verbs ගත්තොත්, එතකොට subject object verb ගත්තත්, articles ගත්තත් මේ හැම දෙයකම මේ ඇඩ්වාන්ස් පැත්තක් තියෙනවා ඉංග්‍රීසි වල. නමුත් අපිට මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක පටන් ගන්න මේ හැමදේම ඕනේ නැහැ. මම මේ බොහොම තෝරලා බෙල්ලා ගත්ත ටිකක් තමයි මේ මුල බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකට දුන්නේ. ඉතින් ඒ හැමදේම ගැන අපි ඉස්සරහට වැඩිදුර මේ ඉගෙන ගමු. නමුත් දැනට ඔය දැනුම ප්‍රමාණවත් අපි මෙතන ඉස්සරහට යන්න. හරි අපි එහෙනම් යමු ඊළඟට දැන් වැදගත් කැලලක් ඉන්නේ. ඔයාලට හිතෙනවා මේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක කියලා මම කියපු දේවල් වලින් තව ඔයාලට පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ අන්ක්ලියර් වගේ නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න සහ පාඩම ඕන නම් ආයෙ මුලින් දැන් බලන්න. එහෙම කරලා විතර ඒ ටිකේ ප්‍රශ්න නැති වුණාම, කියන්නේ ඒ ටික හොඳට ෆැමිලියර් වුණාම, ඒ කියපු දේවල් ටික හොඳට ෆැමිලියර් වුණාම හොඳට ඔළුවට ගියාම මෙතනින් එහාට යන්න. එහෙම නැතුව මෙතනින් එහාට යන්න එපා. මොකද ඉස්සරහට මේ ඉගෙන ගත්ත මේ දේවල් ටික ඉස්සරහට බොහොම ප්‍රයෝජනවත්. හරි. හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට. tenses in English. මේක අනිවාර්යෙන් අහලා ඇති. මේ tenses ගැන. tense එකක් කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඔයා කවදාද හරි හිතලා තියෙනවද නැහැ tense එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. tenses කියන එක අනිවාර්යෙන් එහෙලා තියෙනවා. ඔයාලට පොඩ්ඩක් හරි ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා නම් කොහෙන් හරි. හරි tense එකකට අපි බැලුවොත් එහෙම definition එක මොකක් හරි ඉංග්‍රීසි පොතක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඔයා බැලුවොත් search කරලා what is a tense කියලා එක එක definition හොයාගන්න පුළුවන්. මේකට එක එක කට්ටිය එක එක විදිහට මේක අර්ථ දක්වලා තියෙනවා. හැබැයි tense එකකට දෙන්න පුළුවන් සාධාරණම අර්ථ දැක්වීම තමයි මම යටින් දීලා තියෙන්නේ. In grammar, a tense is a method that conveys a sense about the time with respect to the moment of speaking. හරි. දැන් මේ වාක්‍ය ටිකක් සංකීර්ණ වාක්‍යයක්. මේක සරල વાક્‍යයක් නෙවෙයි. මම යටින් දීලා තියෙන එක. එතකොට මේ වාක්‍යය ගත්තොත් මේක තේරුම එන්නේ මෙහෙමයි. ව්‍යාකරණ වලදී tense එකක් යනු කතා කරන මොහොතට සාපේක්ෂව කාලය පිළිබඳ ඇඟවීමක් දෙන ක්‍රමයක් කියන එක. හරි. එතකොට දැන් මේක මේ තේරුම ආපු හැටි වෙනවා වැඩි හිතන්න යන්න එපා. මොකද මේ වාක්‍යය ගත්තොත් එහි grammar parts තියෙනවා අපි ඉගෙනගෙන නැති. ඒ නිසා මේක පැහැදිලි කරන්න එක තේරුමක් නැහැ දැන්. නමුත් ලියලා තියාගන්න මේක මේ හොඳ definition එකක්. tense එකක් කියන්නේ මොකක්ද කියන එකට. හරි. කවදා හරි යොන්නොත් ඔයාලට බය නැතුව කියන්න පුළුවන් මේක තමයි tense එකක් කියන්නේ කියලා තව කෙනෙක්ට. එතකොට මේක ලියලා තියාගන්න. ඒත් එක්ක මේකට සරල සිංහල තේරුමක් ලියලා තියාගන්න. ඉංග්‍රීසි භාෂාවේදී ව්‍යාකරණ වල tenses කියන්නේ කාලය ඇඟවීම සඳහා යොදා ගන්න ක්‍රමයි කියලා. එතකොට tenses තියෙනවා සමහරු කියනවා tenses තියෙන්නේ 12යි කියලා. ඒක මේ tenses 12ක් තියෙන්නේ active voice වල විතරයි. එතකොට active voice passive voice කියලා තියෙන භාෂාවක ක්‍රම දෙකක්. සමහරට ඔයාලට මතක ඇති. active voice passive voice කියන්නේ මෙහෙමයි. සිංහලෙන් කිව්වොත් කර්තෘකාරක කර්මකාරක. මම ලියුමක් ලිව්වා කියන එක කර්තෘකාරකයි. හරි. එතකොට ඒකෙදි මේ මම කියන්නේ මේ ක්‍රියාව කරපු කෙනා තමයි ප්‍රධාන. එයා ප්‍රධාන කරලා තමයි අපි මේ වාක්‍ය ලියන්නේ. නමුත් passive voice ගත්තොත් ලියුම මාවසින් ලියවෙන ලදී. හරි. එතකොට ඒකෙදි අපි ප්‍රධාන කරලා තියෙන්නේ මේ ලියුම කියන කෙනාව. එයාව තමයි අපි highlight කරලා තියෙන්නේ. ලියුම මාවසින් ලියවෙන ලදී. ඒවට අපි කියනවා කර්මකාරකයි කියලා. passive voice. කර්මය තමයි ප්‍රධාන. කර්මකාරක. එතකොට කර්තෘකාරක active voice. කර්තෘ තමයි ප්‍රධාන. මම ලියුමක් ලිව්වා. හරි. එතකොට ඒක තමයි active voice passive voice කියන්නේ. අපි tenses ගත්තොත් active voice method එකත් එක්ක යන active voice method එකත් එක්ක යන tenses තියෙනවා 12ක්. හරි. passive voice method එකත් එක්ක යන tenses තියෙනවා 9ක්. අපි ඉස්සරහට මේ 21ම ඉගෙන ගමු. හැබැයි ඔක්කොම එකපාර නෙවෙයි පිළිවෙලකට. හරි. දැන් මම කිව්වා මේ active voice tenses 12ක් තියෙනවා. ඒ 12 හැදෙන විදිහ අපි
පොඩ්ඩක් බලමු කොහොමද හැදෙන්නේ මේක කියලා. එතකොට දැන් මේ වාක්‍යයක අපි කාලය අඟවන්නනේ මේ ටෙන්සස් කියන මෙතඩ් එක පාවිච්චි කරන්නේ. එතකොට වාක්‍යයක් ගත්තොත් මම කියලා තියෙනවා ඉන්න ප්‍රධාන කොටස් තුන තමයි කර්තෘ, කර්මය සහ ක්‍රියාපදය. එතකොට මේකෙන් කාලයක් අපිට කාලය අඟවන්න වෙන්නේ කර්තෘ වෙනස් කළා බෑ. කර්මය වෙනස් කළත් බෑ. ක්‍රියාව තමයි වෙනස් කරන්න ඕනේ. එතකොට මේ වාක්‍යයෙන් අපි කාලය අඟවනවා කියන එකේ තේරුම තමයි අපි මේ කතා කරන්නේ දැන් මේ අවස්ථාවේ වෙන දෙයක්ද නැත්නම් කලින් වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් අනාගතයේ වෙන දෙයක්ද කියන එකනේ. සරලව ගත්තොත් ඒකනේ අපි මේ කියන්න හදන්නේ. එතකොට අන්න ඒ අදහස ගන්න නම් අපි වාක්‍යයක වෙනස් කරන්නේ කර්තෘ නෙවෙයි, කර්මයක් නෙවෙයි. අපි වෙනස් කරන්නේ මෙන්න මේක. verb එක. ක්‍රියාපදේ තමයි අපි වෙනස් කරන්නේ කාලයේ පිටිපද ඇඟවීම සඳහා. හරි. එතකොට මෙන්න මේ ක්‍රියාපදේ ස්වරූපයත් එක්ක තමයි අපිට ටෙන්සස් 12ක් එන්නේ. හරි. ඇක්ටිව් වොයිස් වලදී අත්‍රෝකාරක ස්වරූපයේ වාක්‍යවලදී ක්‍රියාපදයට තියෙන්න පුළුවන් ආකාර 12ක්. ක්‍රියාපදේ ආකාර 12කින් තියෙන්න පුළුවන්. එතකොට මේ ආකාර 12න් එන්නේ තේරුම් 12ක්. හරිද? තේරුම් 12ක් තමයි එන්නේ. එතකොට මේ 12 හැදිලා තියෙන්නේ මෙහෙමයි. එකක් අපි කාලය අනුව මේ ක්‍රියාපද වර්ග කරලා තියෙනවා. කාලය අනුව. අනික තමයි ස්වරූපය අනුව. කාලය ගත්තොත් ඉතින් කාලවල තුනයි තියෙන්නේ. හරි. present, past, future. වර්තමාන, අතීත, අනාගත. හරි. එතකොට ඒ විදිහට අපි බෙදා ගන්නවා තුනකට. ඊට පස්සේ මේ හැම කොටසක්ම ආයෙත් අපි බෙදනවා හැම එකක්ම කොටස් හතරකට බෙදනවා. present එකේ කොටස් හතරක් තියෙනවා. past එකෙත් කොටස් හතරක් තියෙනවා. future එකෙත් කොටස් හතරක් තියෙනවා. හරිද? දැන් මේ 12ම මම එකපාර මෙතන පෙන්නුවොත් එහෙම ඕක සංකීර්ණ වෙඩි ඔයාගේ ඔළුවට යන්නේ නැහැ. එහෙනම් අපි ගමු මුලින්ම මේ simple කියන එක. හරි. simple present සරල වර්තමාන කාලය. මම ලියුමක් ලියනවා. මම ලියුමක් ලියනවා කියන එක මේ වර්තමාන කාලේ තමයි වෙන්නේ. වර්තමාන කාලේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට දැන් හිතෙන්න පුළුවන් ඇයි මේකට simple කියන්නේ කියලා. හරි. ඊළඟ කැලත් ඉගෙන ගත්තාම තමයි ඔයාලට මේක කියන්නේ මේ continuous කියන එකත් ඉගෙන ගත්තාම තමයි ඔයාලට ඇයි තේරෙන්නේ මේක simple කියන්නේ කියලා. හරි. දැනට අපි බලමු මේ simple එකේම past කියන කොටස. simple present මම ලියුමක් ලියනවා. simple past එක මම ලියුමක් ලියුවා. හරිද? එතකොට simple future මම ලියුමක් ලියාවි. මේ ටික බොහොම සරලයි. නමේම තියෙනවා සරලයි කියලා. සරල වර්තමාන කාලය, සරල අතීත කාලය, සරල අනාගත කාලය. ওই විදිහට තමයි මේ පළවෙනි ටෙන්ස් තුන එන්නේ. ඒක අපි ඉංග්‍රීසියෙන් ලියුවොත් මෙහෙමයි වෙන්නේ. I write a letter. I wrote a letter. I will write a letter. හරි. මම කලින් කියපු එක්සැම්පල් එකමයි තියෙන්නේ. කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන. දැන් හොඳට බලන්න මේකේ කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ කර්තෘවත් කර්මයවත් නෙවෙයි. කියන්නේ සබ්ජෙක්ට් එක හෝ ඔබ්ජෙක්ට් එක නෙවෙයි වෙනස් වෙලා තියෙන්නේ හැමතැනදීම. වෙනස් වෙලා තියෙන්නේ verb එක. වර්තමාන කාලේ නම් write. අතීත කාලේ නම් wrote. අනාගත කාලේ නම් will write. හරි. එතකොට අපි මේ verb එක වෙනස් කළා තමයි මේ කාලය පිළිබඳ අදහස ගත්තේ. හොඳට මතක තියාගන්න. හරි. මේ තියෙන්නත් ඒකම තමයි මේක ගොඩනගිච්ච හැටි. verb එක තිබුණා present tense හැදුනේ මෙහෙමයි, past tense හැදුනේ මෙහෙමයි, future tense එක හැදුනේ මෙහෙමයි. එතකොට ඔයාලට හිතෙන්න ඕන දෙයක් තමයි දැන් භාෂාව ඉගෙන ගන්න අපි වචන පොළොව ගන්න ඕනේ. වචන වලුත් මේ ක්‍රියාපද කියන જાතිය ටිකක් විශේෂයි. නාමපද වලට වඩා ක්‍රියාපද හුඟක් දැනගෙන තිබුණොත් අපිට මේ ලේසි. මොකද ක්‍රියාපද කියන්නේ අපිට එදිනෙදා වැඩිපුර පාවිච්චි කරන්න වෙනවා නාමපද වලට සාපේක්ෂව. ඒකට ක්‍රියාපද විශේෂයි. අපි ක්‍රියාපදයක් පාඩම් කරද්දී එයාගේ මෙන්න මේ කොටස් දෙකම අපි දැනන් ඉන්න ඕනේ. කියන්නේ මේ වචනේ present tense එකේදී අපි පාවිච්චි කරනවා නම් එයා තියෙන එක විදිහකට ඒ වගේම තමයි past tense එකේදී ක්‍රියාපදේ පාවිච්චි කරනවා නම් එයා තියෙන්නේ තවත් දෙයකට. ඒක ඉංග්‍රීසි භාෂාවට විශේෂයි. සිංහල භාෂාව ගත්තත් ඉතින් මේ ක්‍රියාපදවල ওই පොඩි වෙනස්කම් වෙන එක තියෙනවා කාලයට සාපේක්ෂව. දුවනවා, දිව්වා, ලියනවා, ලියුවා, කනවා, කෑවා. ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාවත් ඒ වගේ තමයි
මේ පොඩි වෙනස්කම් එනවා කාලයට සාපේක්ෂව ක්‍රියාපදයට. ඒතකොට ඒවා අපි ක්‍රියාපදයක් පාඩම් කරනවා නම් පාඩම් කරන්න ඕනේ මේ ස්වරූප දෙකම. සහ ඉස්සරහට වඩා දැනගන්න පුළුවන් මේ past perfect කියලා තවත් තියෙන අවස්ථාවක්. ඒක අපි ඉස්සරහට කතා කරමු. එතකොට මේ තුනම තමයි ඒවා ක්‍රියාපද පාඩම් කරනකොට පාඩම් කරන්න ඕනේ. එතකොට ක්‍රියාපද මේ ඔයාට හොයාගන්න අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. අපි දෙනවා ඉස්සරහට පාඩම් කරන්න මෙන්න මේ දවසකට 5ක් විතර ගානේ. මෙන්න මේ ටික පාඩම් කරගන්න කියලා ඉස්සරහට පාඩම් වලින් අපි දෙනවා. ඒ ටිකත් පාඩම් කරන්න සහ ඔයාට පුළුවන් නම් තව ඉතින් අමතරව ඕන තරම් පාඩම් කරන්න වැඩි වෙන්නේ. දවස ගානේ මේ වචන සහ ක්‍රියාපද පාඩම් කරන එක අනිවාර්යෙන් කරන්න. අද ඉඳන් පටන් ගන්න. හරි දවසට 5ක් වැඩි ඕනේ නැහැ. දවසට 5ක් පාඩම් කරන්න. ඒතර ඔය විදිහට ගත්තාම එතකොට මාසෙට 150යි. මාස 2ක් 3ක් යනකොට ඔයාලට සෑහෙන ලොකු vocabulary එකක් ඔයගොල්ලෝ ස්ටෝර් කරගන්න පුළුවන්. හරි. අපි ඒවා ඉස්සරහට බලමු.